හොඳයි. සුවිශේෂී චරිත සොයාගෙන යන ගමනේ පළමු වන සුවිශේෂී චරිතය තමයි අද අපි සොයාගෙන ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා ඉන්නේ රදාවඩුන්න පුරවරයට. රදාවඩුන්න පුරවරය කියන්නේ සුන්දර ගම්මානයක්. දැනට මැරතන් නිසව්ව තුළ මීරිගම කොට්ටාසේ ජාතික තලය නියෝජනය කළ හැකි නියෝජනය කරන එකම මැරතන් ක්‍රීඩකයා කිව්වොත් නිවැරදි. ඒ වගේම වර්තමානයේ නිට්ටඹ බෞද්ධ මහාවිද්‍යාලයේ සහාය ක්‍රීඩා පුහුණු උපදේශකවරයා ලෙසත් කටයුතු කරනවා. විශේෂයෙන්ම ඔයාලා දකින්නම ඇති ඔයාලා නිට්ටඹ පස්යාල කජුගම රදාවඩුන්න වගේ ප්‍රදේශයන්හි ජීවත් වන පුද්ගලයෙක් නම් මොහු නිරන්තරයෙන්ම පුහුණුම් කටයුතු වල නිරත වන ආකාරය. ඉතින් නමින් සමන්ත උදේකුමාර. අද අපි මෙන්න මේ චරිතය තමයි සුවිශේෂී චරිත අතරින් පළමුවන චරිත විදියට උණ ගැසෙන චරිතය. ඉතින් හමු වෙලා කතා කරමු ඔහු ගැන වැඩි විස්තර. සමතයි අයිබෝන්. ඉතින් අපිට කියන්න ඕගයි දැන් කොහොමද ඔයා මූලික අධ්‍යාපනය ලැබුවේ? ඉතින් පස්සේ කොහොමද මේ මැරතන් නිසාවට යොමු වුනේ කියන විස්තර ටිකක් අපිට කෙටියෙන් කියන්න ඕන. මම ඉස්සෙල්ලාම ඉස්කෝලේ ගියේ රදාවඩුන්න සිරිමිහිඳු මහාවිද්‍යාලයට. සිරිමිහිඳු මහාවිද්‍යාලයට. ඔව්. ඊට පස්සේ කියන්නේ මම එතනදී මීටර් 3000 5000 10000 කියන ඉසව් තුන තමයි නියෝජනය කළේ. ඊට පස්සේ මම ඉස්කෝලේ පළවෙනියා වුණා. මීරිගම කොට්ටාසේ ගිනොත් පළවෙනියා වුණා. නමුත් ඉතින් එහාට අපිව අරන් යන්න ක්‍රීඩා ගුරුවරයෙක් ඉස්කෝලේ හිටියේ නැහැ. ඒ අඩුව තිබුණා. ඒ කියන්නේ ජාතික මට්ටමේ ජාතික තරඟ සඳහා ගෙනියන්න. ඔව්. කියන්නේ කලාප තරඟ වලට, දිස්ත්‍රික් තරඟ වලට, පළාත් තරඟ වලට, ජාතික තරඟ වලට ගෙනියන්න අපේ ගුරුවරයෙක් හිටියේ නැහැ. අසල හිටියේ නැහැ. ඊට පස්සේ ඉස්සස්තර කරන්න කිංග සෙන්ටර් ගියාට පස්සේ එතනදී ඔය අඩුව නැතුව ගියා. කියන්නේ පියන්ත කියලා ක්‍රීඩා පුහුණුකරුවෙක් හිටියා. එයාගේ කර්තව්‍ය හරියටම කළා. ඒ කියන්නේ මම ගියාට පස්සේ කිව්වා පුතා ඔයා මීටර් 3000 5000 10000 කරනවා නම් ඔයා අවුරුද්දකට වඩා පුහුණුම් කරලා තියෙන්න ඕනේ. නමුත් මම ඔයාගේ දකිනවා එකක් ඔයාගේ උසයි ඔයාගේ මාංශපේශී දිහා දැක්කහම මට ඔයාව කවුදෙක්ටයි යගුලියයි කියන ඉසව්දකින් ඔයාව ඉක්මනට පුහුණු කරලා ගන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ මම ඒකට එකඟ වුණා. ඊට පස්සේ සර් අදාළ පුහුණු කිරීම කරන අතරතුරේ මම පාසල් තරඟේ ඉඳන් ජාතික තරඟයට යනකම් ගියා. පළවෙනි ස්ථානේ වුණා. ජාතික තරඟෙත් මම පළවෙනියා වුණා. කවපෙත්තයි යගුලිය. ඊට පස්සේ ඒ කියන්නේ මම පළවෙනියෙන් ජාතික තලයට ගියේ කවපෙත්තයි යගුලියයි. හැබැයි මම පුහුණුම් කළේ මහ 3ක් වගේ පිටි කාලයක්. මම ඒකට පියන්ත සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ තමයි මගේ ක්‍රීඩා ජීවිතයේ අත්පොත්තිය පළවෙනි අවස්ථාව ජාතික තලයට. එතකොට මැරතන් ඉසව්ව තෝරගත්තේ ඊට පස්සේ ඒ කියන්නේ දැන් කවපෙත්ත යගුලිය සඳහා තමයි මුලින්ම ක්‍රීඩාවට අත්පොත් තියලා ජාතික තලයේ නියෝජනය කරපු ඉසව්ව. ඔව්. ඊට පස්සේ නැවත වාරයක් ඒ ක්‍රීඩා ඉසව් වලින් අයින් වෙලා නැවත මැරතන් ඉසව්වට යොමු වුණා. ඔව්. ඒ කියන්නේ මෙහෙම වුණේ. ඔව්. මම හිතුවා පාසලෙන් අයින් වෙලා වසර දෙකක් විතර ගියාට පස්සේ මම කල්පනා කළා නෑ මම ආසයක් ක්‍රීඩා කරන්න ඕනේ කියලා. ඒක ක්‍රීඩකයෙක්ගේ විශේෂ දෙයක්. කියන්නේ අර කුඩු ගහපු කෙනෙකුට ඒ කුඩු ගහපු පොට් එකෙන් යද්දි යාට සික් එක හැදෙනවා කියලා. ඒ වගේ දෙයක් තමයි ක්‍රීඩකයෙකුට තවත් ක්‍රීඩකයෙක් පුහුණු වීම කරනවා දකිනවා නම් එයා ආසයක් අයි ක්‍රීඩා ලෝකයේ තුල ජීවත් වෙන්න පටන් ගන්නවා. එයාගේ මනස. මමත් අපේ සුසන්තිකා අක්කදුවන අවස්ථාවල් තව ක්‍රීඩිකාව ගැන පත්තරේ තියෙන අවස්ථාවල් මේ හැම අවස්ථාවම දැක්කට පස්සේ මම නැවත තීරණය කරුවා නෑ මම ආශ්‍රය ක්‍රීඩා කළ යුතුයි කියලා. ඊට පස්සේ මම තීරණය කරනවා මම කවපෙත්තද යගුලියද දාවනිසව්ද කියලා. නෑ මම විශාල කාලයක් පුහුණුවීම් කරලා තිබුණේ දාවනිසව් සඳහා. ඒක නිසා මම තීරණය කරනවා මම දාවනිසව් තෝරගත යුතුයි කියලා. ඊට පස්සේ තමයි මම අවසාන නිගමනයට එන්නේ මම මැරතන් ක්‍රීඩාව සඳහා යොමු යුතුයි කියලා.
අයියේ ඔයා දැනට සහභාගී වෙලා තියෙන මැරතන් නිසව් තුළ සහභාගී වෙලා තියෙන උච්චතම තරඟ මොනවද? ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ තරඟවලට ඔයා සහභාගී වෙලා තියෙනවනේ. ඔව්. ජාතික මට්ටමේ තරඟවලට. ඔව්. ඒ ජාතික මට්ටමේ තරඟ අතරින් ඉහළම තරඟ මොනවද සහභාගී වෙලා තියෙන? ජයග්‍රහණ ලැබලා තියෙන තරඟ. ජාතික කියන්නේ අපේ රටේ පවත්වනවා ජාත්‍යන්තර මට්ටමේ තරඟකුත් පවත්වනවා. කොළඹ LSR මැරතන්. කොළඹ LSR කියන්නේ ජාත්‍යන්තර තරඟ. ජාත්‍යන්තර තරඟ. ජාත්‍යන්තර මට්ටමේ තරඟ. එතකොට ඒකේ පළවෙනි 10 දෙනා අතර පැමිණීම කියන එක දුර්ලභ සිද්ධියක්. මොකද ඒකේ ගොඩක් එන්නේ වෘත්තිමය ක්‍රීඩකයෝ. කියන්නේ කෙන්යාවේ, ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ දක්ෂ විශාල සංඛ්‍යාවක් පැමිණෙනවා. එතකොට ක්‍රීඩකයන් 5000කට අධික ප්‍රමාණයකුත් සහභාගී වෙනවා. විශාල ක්‍රීඩිකා සංඛ්‍යාව. එතකොට එම තරඟයේ සම්පූර්ණ මැරතන් තරඟේ පළවෙනි 10 දෙනා අතරේ අවස්ථා 4කට මට එන්න අවස්ථාව හම්බ වුණා. සාමාන්‍යයෙන් කෙන්යානු ජාතිකයන් කෙන්යානු ක්‍රීඩකයන් සුවිශේෂී දක්ෂතා දක්වන මැරතන් නිසව් වෙනුවෙන්. ඉතින් ඒ වගේ ක්‍රීඩකයන් අතරින් පළමු 10 දෙනා අතරට එනවා කියන්නේ අති විශිෂ්ට ජයග්‍රහණයක්. ඔව්. ඒතර සාමාන්‍යයෙන් කොහොමද දැන් ඔය කොළඹ LSR මැරතන් තරඟාවලියට ඔයා මුලින්ම සහභාගී වුණේ මොන අවුරුද්දේද? 2001 වර්ෂ. 2001 දී. ඔව්. 2001 ඉඳලා 2000 අන්තිම වරට සහභාගී 2018. 18. ඔව්. එතනින් පස්සේ සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ නැද්ද? එතනින් පස්සේ කියන්නේ අර බෝම්බ සිද්ධිය හින්දා 2018 තිබ්බේ නෑ. 2021 අවුරුදු වල තරඟ පවත්වුනේ නැහැ කොරෝනා හින්දා. ඒතර 2018 වර්ෂයේ තමයි අවසාන තරඟේ සහභාගී වුණේ. ඔව්. 2012 වර්ෂයේ මම නවවෙනියා 2012 9 වෙනි ස්ථානයේ නේ. ඔව්. 2013 ඒත් 9 2016 8 වෙනි ස්ථානය 2018 9 වෙනි ස්ථානය. එතකොටයි මෙතන අපිට දකින්න පුළුවන් දැන් ඔයාගේ තියෙනවා මෙතන පදක්කම් රාශියක් තියෙනවා ඒ වගේම කුසලානක් තියෙනවා. මේවා ලැබෙන්නේ මොන ඉසව් වලින්ද අපිට පොඩ්ඩක් මේක ගැන විස්තරයක් කියන්නකෝ. මේක 19න් පහළ බාලක සූරතාවය. 19න් පහළ. ඔව්. ඒ කියන්නේ පාසල් මට්ටමේ. මේක 17න් පහළ බාලක සූරතාවලදී. අනික ඒවා ඒ තරඟ වලින් ගත්තේවා තමයි. එතකොට මේ එතන තියෙන මෙඩල්ස් වගේ. ඔව්. මේ මෙඩල්ස් ගැන මේක පළාත් මැරතන් තරඟයේ 3 වෙනි ස්ථානය 2009. පළාත් තරඟයේ 3 වෙනි ස්ථානය වෙන්නේ. මේ 2005 පළාත් මැරතන් තරඟයේ 2 වෙනි ස්ථානය. අපිට දකින්න තියෙනවා කොළඹ LSR මේ සර්ටිෆිකේට් වලට අදාළ තරඟවලත් අන්දක පදක්කම් වගේක් තියෙනවා. ඔව්. ඒ තියෙන ස්ථාන 4 සඳහා පදක්කම් 4. LSR මැරතන් තරඟාවලිය. ඔව්. LSR මේක ටිකක් වෙනස් නේද මේ ස්ක්වයර් ටයිප් එකක් තියෙන්නේ නේ. මේ කීවෙනි අවුරුද්දේද මේක? 2018. එතකොට දැන් ක්‍රීඩාව තුළ නිරත වෙලා මේ පුහුණු වීම කටයුතු දිගින් දිගටම සිදු කරන්නයි එතකොට ජීවත් වෙන්නයි මේකටම දැන් අද කාලේ මුදල් අවශ්‍යයි. සල්ලි. ඒතර වා කොහොමද මේ දෙක දැන් ගලපගන්නේ? මොකක් වෘත්තියක් කරනවද? ඇත්තටම ක්‍රීඩාව මැරතන් ක්‍රීඩාව කියන්නේ විශේෂ ක්‍රීඩාවක්. මොකද ඒකේ ඉලිමහනේ කියන්නේ පොඩ්ඩක් අවුවටෙද්දි ට්‍රේනින් කරන්න වෙනවා. ඊට පස්සේ
අනික විශාල කැපකිරීමක් කරන්න වෙන පුහුණුවීම සඳහා. ඒ නිසා මම ආයතන වලට සම්බන්ධ වෙලා වැඩ කරන්න ගියේ නෑ මුලදී. මම ඔය මම අතට අහුවෙන එක එක රැකියාවල නිරත වුණා. ඊට පස්සේ මම දැනට වසර 2කට ආසන්නව මීර්ගම ප්‍රාදේශීය සභාවේ වේවැදනීය සහකාරී වරිපරම් තස්සිර නිලධාරිය වශයෙන් සේවය කළා. කොහොමරි මේ ව්‍යාපෘතියේ කාලය අවසන් වෙලා දැන් ඒ වෘත්තිය නැහැ. මම අනාගතයේ බලාපොරොත්තු වෙලා ඉන්නවා නැවත ප්‍රාදේශීය සභාවේ යම් කිසි ව්‍යාපෘතියක් පටන් ගත්තොත් ආයි යමු වෙන්න. ඒ අතරතුරේ දැනට මම ජලන ලෙලීමේ ව්‍යාපෘතියේ සේවකෙක් හැටියට සේවය කරනවා. මොකද ජීවත් වෙන එක නම් කොහොම හරි කියමුකෝ. අපේ මැරතන් පෙයාදක රුපියල් 35000න් එහා ගන්න ඕන. දැන් එහා. ඔව්. ඔයා ගිහින් බලන්නකෝ ඉන්ටර්නෙට් එකට අඩිඩාස් හරි නයිකි හරි මැරතන් සූ කියලා ගහපුවම ගිවන්නකෝ සාමාන්‍ය හොඳ පෙයාදක 35000න් එහා. එතකොට සාමාන්‍යයෙන් අපි රේස් එකකට දාන සපත්තු දෙකක් ඒකේ කිලෝ වල ගහලා තියෙනවා 115 කිලෝමීටර් කියලා. ඒ කියන්නේ කිලෝමීටර් 115 දුවන්න පුළුවන්. එතකොට ට්‍රේනින් පෙයාදකෙන් නම් දී හැකි. ඒ වුණත් ඉතින් ඔයයි විශාල මුදලක් තියෙන නිසා ට්‍රේනින් කළාම හරියන්නේ නැහැ. ජීවත් වෙලාම හරියන්නේත් නැහැ. විශාල මුදලක් උපයන්න ඕනේ. ඒ සඳහා ඉතින් වෘත්තියක් කරන්න ඕනේ. ඔය කියන විදිහට දැන් මැරතන් ෂූ දෙකක් කිලෝමීටර් 115ක් වගේ නම් දාන්න පුළුවන් ඉන්නේ. එතකොට සාමාන්‍ය මැරතන් තරඟාවලි කීයකට වගේ යොදා ගන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් අපිට උපරිම 3කට තමයි යොදා ගන්න පුළුවන්. 3කට. ඔව් ක්‍රීඩා වල 3කට පස්සේ සපත් දෙක අයින් කරන්න. සාමාන්‍යයෙන් දැන් මම අහලා තියෙනවා මම ඒක හරියටම දන්නේ නැහැ. මැරතන් තරඟයක් කියන්නේ යම්කිසි මැරතන් එකක් කිව්වහම මේකේ නිශ්චිත දුරක් තියෙනවා. එතකොට සාමාන්‍ය දුර කොච්චරද මැරතන් තරඟයක් කියන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් දැන් අර ගමේ අවුරුදු උත්සවයක් දුවන මේ ගම හරහා දුවන එකට කියනවා මැරතන් තරඟය කියලා. ඒකට ගැලපෙන්නේ නැහැ නේද මැරතන් එක කියන එක? සාමාන්‍යයෙන් මැරතන් ක්‍රීඩාවලියක් මැරතන් කියන මම ඒක ඉස්සෙල්ලාම කියන්නම්කෝ. සාමාන්‍යයෙන් ඔය අපි කිලෝමීටර් 4 5 10 15 20 30 ඔය ආදි වශයෙන් අපි අවුරුදු උත්සවවල තියන්නේ ඒවට කියන ගම හරහා කියලා. ඒක මැරතන් වෙන්නේ නැහැ. මොකද මැරතන් කියන එක මෙහෙම සම්බන්ධුනේ. ඔලිම්පික් කියන ක්‍රීඩාවල වසර ගණනාවක් තිස්සේ පැවතිච්ච එකක්. කොහොම හරි ඒ අදාළ උළෙලට අනුග්‍රහය දක්වන රටේ රජතුමාට පණිවිඩයක් එනවා. ඒ කාලේ දැන් වගේ මේ දුරකථන තිබුණේ නැහැ. කෙරෝලෙම බංකරේ ඉන්න සොල්දාදුවගෙන් පණිවිඩයක් එනවා. එයා දකිනවා විශාල හමුදාවක් එන රාජ්‍ය අල්ලගන්න. ඊට පස්සේ එම සොල්දාදුව එනවා රජුරු හම්බෙන්න. ඇවිල්ලා රජුරන්ට ඒක කියලා ඉවරනොත් එකම එයා එතන මැරිලා වැටෙනවා. ඊට පස්සේ රජුරෝ සේනාව කරන් ගිහින් මග රැකලා ඒ ප්‍රතිවිරුද්ධ සේනාව පරාජය කරලා දානවා. ඊට පස්සේ රජුරෝ එම සොල්දාදුවට කරන කෘතගේ වේදිතයක් හැටියට මේ ඊළඟ ඔලිම්පික් උළෙලට සම්බන්ධ කරනවා ක්‍රීඩාව. ඒ ක්‍රීඩාව තෝරගන්නේ මෙහෙමයි. එම ක්‍රීඩාවට නම තියෙනවා. එම ඒ පණිවිඩය කියපු පුජ්‍යලයාගේ නම. ඒ පණිවිඩය කියපු සොල්දාදුවගේ නම මැරතන්. මැරතන්. එහෙම තමයි මැරතන් කියන නම ආවේ. ඊට පස්සේ රජුරෝ ඔහුගේ සේවකයන් ලව්වා දුර මනිනවා. ඔහු පැමිණි බංකරයේ සිට රජුරුවන්ගේ මූලාසනය දක්වා දුර කිලෝමීටර් 42යි. හරියටම මීටර 195කුත් තියෙනවා. එම නිසා එම මීටර ගානත් අරන් තමයි කිලෝමීටර ගාන හා මීටර ගාන දෙකම අරන් තමයි රජුරෝ ඒ ඉසව්ව ඔලිම්පික් සඳහා නිර්දේශ කරන්නේ. ඒ කියන්නේ මැරතන් තරඟයක් කියන්නේ අනිවාර්යයෙන්ම කිලෝමීටර් 42යි මීටර 195. ඔව්. ඒතකොට අපි අහලා තියෙනවා දැන් ඔය හාෆ් මැරතන් ෆුල් මැරතන් කියලා තියෙනවනේ. එතකොට හාෆ් මැරතන් කියන්නේ ඒ ෆුල් මැරතන් එකේ කිලෝමීටර් 42යි මීටර 195 කියන එකෙන් භාගයක්ද? ඔව්. සාමාන්‍ය කිලෝමීටර් 21ක් තමයි තියන්නේ. 21ක්. හරි. ඉතින් ඒ දැනුවත් කිරීමත් අපි විශේෂ දෙයක් කොට සලකනවා. ඉතින් මමත් දැනුවත් වෙලා තිබ්බේ නැහැ කියලා මැරතන් එක සම්බන්ධ නිසා මැරතන් එකට අදාළ දුර ප්‍රමාණය සම්බන්ධව. හරි. එතකොට මේ අපිට කියන්නකො සමන්තය දැන් ඔබ දැන් වර්තමානයේ නිට්ටඹුව බෞද්ධ මහාවිද්‍යාලයේ ක්‍රීඩා පුහුණු සහාය උපදේශකවරයෙක් ලෙස කටයුතු කරනවා. ඔව්. ඒකට යොමු වුණේ කොහොමද? මම හිතුවා අපිම ක්‍රීඩාවේ ඉඳලා හරියන්නේ නැහැ. අපිනුත් යමක් ලෝකෙට වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ 2016 වර්ෂයේදී මට හිතෙනවා මම පුහුණුකරුවෙක් හැටියට
නොමිලේ සේවාව පාසල් වල දරුවන්ට ලබා දෙන්නවා කියලා. මම ලබපු අත්දැකීම. ඊට පස්සේ මම නිට්ටම බෞද්ධ මහාවිද්‍යාලයේ පතිරාජ මහත්මයා එයා තමයි ප්‍රධාන ක්‍රීඩා පුහුණුකරු. මම එතුමා යටතේ වසරක පුහුණුවක් සඳහා යමු වෙනවා. ඊට පස්සේ මේ වසරක පුහුණුවට යමු වුණාට පස්සේ ඒ පාසලේ විදුහල්පතිතුමාගේ සහතිකයත් අරල්ලා මම බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනයේ සඳහා යොමු වෙලා ඒ පාඨමාලාව කරනවා 2017 මල්ල ක්‍රීඩා පුහුණුකරු පාඨමාලාව. එතකොට අනිවාර්යයෙන්ම පුහුණු උපදේශකයෙක් වෙන්න මේ පාඨමාලාව කරලා තියෙන්න ඕන. ඔව් සමහරු එහෙම නොකර කරනවා. ඒ වුණාට ක්‍රීඩා පුහුණුකරුවෙක් වුණාම හැම දෙයක්ම අංග සම්පූර්ණ වෙන්න ඕන. ඒ නිසා අනිවාර්යෙන් පාඨමාලාවක් හදාලා තිබීම වැදගත් වෙනවා. එදා ඉඳන් 2016 ඉඳන් මේ තෙක් මම නිට්ටම බෞද්ධ මහාවිද්‍යාලයේ ළමයි 65 දෙනෙක් ඉන්නවා මම ළඟ. ඔව්. 65 දෙනා ඒ අහල පහල ඉස්කෝලවල ළමයි ඉන්නවනේ. ඔව්. විශාල සංඛ්‍යාවක් සහභාගී වෙනවා පුහුණු කිරීම සඳහා. එයාට පුහුණුවීම ලබා දෙනවා. ඔව් මම නොමිලේ පුහුණුවීම ලබා දෙනවා. නොමිලේ පුහුණුවීම ලබා දෙනවා. එතකොට දැන් රජයේ පාසලක තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් එතකොට රජයෙන් යම්කිසි දීමනාවක් මොකුත් එහෙම ලැබෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. කොහොමද ස්වේච්ඡාවෙන්. නැහැ ස්වේච්ඡාවෙන්. කොහොමද ක්‍රීඩා පුහුණු කරුවන්ට පත්වීම හම්බුණා. පසුගිය රජය යටතේ. ඔව්. ඒ තැනදීවත් අපිට chance එකක් හම්බුන්නේ නැහැ. අපි කියන්නේ අපි පවතින රජයන් වල ඇත්තටම රජයක යුතුයකමක් තියෙනවා ක්‍රීඩා පුහුණු කියන්නේ ගුරුවරු අදාළ පාසල් වලට යොමු කරන්න. අපි අදාළ රජය ඇදගෙන යන පාසල් වල අපි ඒ කොටස නොමිලේ ඇදගෙන යනවා. ඒවත් පුහුණු කිරීම කියන්නේ දැන් මෙතන ඇත්තටම මම මේ ජාතික මට්ටමට ගිහිල්ලා ඊළඟට අදාළ පාඨමාලාවල් හදාarලා මම පුහුණු ගුරුවරයෙක් වසර ගණනාවක් තිස්සේ. ඒ වුණා පත්වීම් දෙන අවස්ථාවල ඒ අදාළ තෝරා ගැනීම කිසිදු අවස්ථාවක අපිට ඒ සඳහා සාධන ගිටුනේ නැහැ. අපි ඔවුන්ගේ රජයන් යටතේ මම රජයේ දුස් කියනවා නෙමෙයි මම හිතන්නේ ලෝකේ පැවැත්ම හැටි වෙන්න ඇති. මේ අපි ඔවුන්ගේ පාසල් සඳහා නොමිලේ ඒ දේ කරනවා. එතකොට ඔවුන්ගේ පාසලකට හරි නොමිලේ දේ සැපේනවා. ඒ වුණාට අපි ගැන සැකලා නැහැ මම හිතන්නේ. එතකොට සමන්තේ දැන් මම දැක්ක අර දැන් වාගේ නිවසට මම ගිය වෙලාවේ අර සපත්තු වගේක් තියෙනවා විශාල සංඛ්‍යාවක් තියෙනවා. දැන් පොඩි සපත්තු කුට්ටමේ ඉඳලා විශාල සපත්තු කුට්ටම වෙනකන් සපත්තු කුට්ටම් රාශියක් තිබ්බා. ඒ මොනවද ඒ කියන්නේ දැන් ඔයා මේ කුඩා කල පාවිච්චි කරපු ඒවාද එහෙම නැත්නම් මොනවාද ඒ සපත්තු? ඒ මොනවද කරන්නේ? මොකද අති විශාල ප්‍රමාණයක් මම දැක්කේ. කුඩා කලේ කියන්නේ 11 පන්තිට යනකම් මට සිරප්පු දෙකක්වත් හම්බෙලා තිබුණේ නැහැ. දාන්න සපොත් දෙකක් තියා. ක්‍රීඩාවට කොහොමද සපොත් තිබුණේ නැහැ. නමුත් මම දන්නවා මේ දුෂ්කරත්වය. මම පාරේ යද්දි ගල් ඇනිච්ච තරම්, කකුල් කැපිච්ච තරම්, එතකොට පුහුණුම් කරද්දි කකුල් වලට විච අපහසුතාවය ඒ සියල්ල මම දන්නවා. දැන් මම පුහුණු කරුවෙක් හැටියට මම දරුවන්ව පිටින් ගත්තට පස්සේ මම එකක් දන්නවා. මේ ඔය ලොකු කාර් තියෙන පවුල් වල දරුවෝ එන්නේ නැහැ පිටේට. ඒ එන්නේ තුප්පත් අහිංසක දරුවෙක් දෙමාපියන්ගේ. හැබැයි මම කිව්වොත් දුවේ අදින් පස්සේ පිටේට එන්න බෑ. ඔයා සපොද්දක් ගන්න කිව්වොත් ඒ දුවෝ පුතා අනිවාර්යෙන් එදාන් පස්සේ ක්‍රීඩාව නවත්තනවා. එයා සමුදෙනවා. ඒකින්ද මම කල්පනා කළා නෑ මම ඒ ඉලක්කෙට නෙමෙයි යා යුත්තේ මම යන්න ඕනේ. මේ ළමයි පිටේ රඳවා ගැනීම උපක්‍රම සීලීව මම මේ ළමයින්ව හසුරවන්න ඕනේ කියලා. ඊට පස්සේ මම තීරණය කරනවා දැතර මගේ සපත්තු සඳහා විශාල වියදමක් යොමු වුණා. මම හිතුවා මේ දරුවන්ටත් යම් කිසි සාධාරණත්වයක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ දරුවන්ගේ විවිධ පා හැඩතල යටතේ විවිධ මට්ටමේ ස්පයික් යුගල ගානක් මම ගත්තා. මගේ මුදලින් අරල්ලා මම ඒවට ගැහුවා අඩියක්. අඩියක් කළා. එතකොට අවුරුදු 3ක් විතර ඒ සපොත්තු හැම පාවිච්චි කළා හැකි. මැරතන් ක්‍රීඩකයෙක් හැටියට මට මේ පුහුණු වීම සපොත්තුවක් හැටියට. ඒතර දරුවන්ට ඊට වඩා කාලයක් පාවිච්චි කරේ. ඉතින් මම දරුවන් කොටස් කිහිපයකට කඩලා
මේ එකම සපත්තු දාන්න පුළුවන් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා නම් ඒ දරුවෝ 3 දෙනාගෙන් ඉස්සෙල්ලාම කියන පුතේ ඔයාගේ මේ ටික කරන්න මේ ටික කරුණාට පස්සේ ඔයාට අක්කලා අරයට දෙන්න කියලා මම එයාට තමයි මට පුළුවන් උපරිමයෙන් දරුවන්ට සපත්තු දීලා තමයි මම නොමිලේ මගේ පුහුණුව කරන්නේ. එතකොට මම ස්තුතිවන්ත වෙනවා අර අතන තියනනේ සපත්තු ජෝඩු 5. ඒ සපත්තු ජෝඩු 5 ඇතරම 2015 වර්ෂයේ මට මගේ ක්‍රීඩා දිවියේ සිද්ධ වෙන්න තිබිච්ච තරුණකේ වාචකයේ සිද්ධ වුණා. මම ගේ ගිනි ගත්තා. ගේ ගිනි ගත්ත වෙලාවේ ගේ ගිනි ගත්තා. ඔව්. කුසලන තිබුණා මෙහෙම නෙමෙයි. මේ ගල උඩ තියන්න බැරි තරම් කුසලන ගොඩක් තිබුණා. මේ මට මතකයි අපේ අම්මා ඒ කුසලන ටික බදාගෙන ඇඬුවා අවසාන අවස්ථාවේ. ඒ කියන්නේ ඒවා මලකඩ පාට වෙලා තිබුණේ අවසාන අවස්ථාවේ. ඒ කියන්නේ බෙලෙක් වෙලා මේ ඔක්කොම ගිනි ගත්තා. හරියටම 2015 වෙසක් පොය දවසේ. ඊට පස්සේ මට දුවන්න සපෝට් එකක් තිබුණේ නැහැ. කොහොමත් මැරතන් පියා ලංකාවේ නැහැ. මගේ මේ ඒවා අපේ විදේශයට යන කෙනෙක් ලව තමයි ගෙන්න ගන්න නැත්තේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් මම අර ඒ කියන්නේ දැන් අපි මෙහෙම එකක් තියෙනවානේ. අපි මුඩුක්කෝ කියන ළමෙක් වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වෙන්න ඕන නම් එයා මුඩුක්කුවේ ඉඳන් ඉන්න තැනින් යන්න ඕනේ. වෛද්‍යවරයෙක්ගේ හෝ ඉංජිනේරුවෙක්ගේ ළමයෙකුට ඒක වෙනයි. මොකද එයාට අනිවාර්යෙන් ඒ අදාළ මාර්ගය සැකසෙනවා. හැබැයි අපි ඉන්න තැනින් යන්න ඕනේ. ඒක එහෙම තමයි ලෝකෙ දිනන්නේ. අපි හිතුවොත් ලෝකේ ඉන්න ප්‍රධාන මහාචාර්යවරු හැම විශ්වවිද්‍යාලෙකම පළවෙනි පාර සාමාන්‍ය පෙළ පාස් වෙලා නැහැ. අඩුම ගානේ 3 පාරක් කරලා දෙනවා. උසස් පෙළ පළවෙනි පාර නෙමෙයි. අඩුම ගානේ 2 පාරක්වත් කරලා තමයි ප්‍රධාන මහාචාර්යවරු කීප දෙනා ලෝකෙ ඉන්නේ. එහෙම තියෙන ඉස්සරහට. කවුද අපේ සර් නිව්ටන් ගත්තොත් එයා එකතු කිරීම වැඩි කිරීම අඩු කිරීම බෙදීමවත් දන්නේ නැහැ. අටේ පන්ති වෙනකම්. හැබැයි අද ලෝකයේ ඔය පුත් සයිකලේ ඉඳන් දැනට ගිහින් තියෙනවා ප්ලූටෝ වලට ගිහින් අනිත් පැත්ත හරවගෙන ඇවිල්ලා තියෙනවනේ යාන. ඒ හැම එකටම ගත්ත ඔය සෙල්ෆෝන් එකේ ඉඳන් හැම තැනකටම ගත්ත මූලික භෞතික විද්‍යාත්මක සිද්ධාන්ත ටික ගත්තේ අපේ සර් සයික් නිව්ටන්ගේ. ඒ කියන්නේ අපි හැම කෙනාම උත්සාහ කරනවා නම් අපි ඉන්න තැනින් ඉඳන් යන්න අපිට පුළුවන් ලෝක වෙනස් කරන්න. මේ මම ස්තුතිවන්ත වෙනවා එක් දෙයක් සම්බන්ධව මගේ ජීවිතේ කඩා වැටලා තිබුණා. සම්පූර්ණයෙන්ම අවුරුද්දක් මට ක්‍රීඩා කරන්න බැරිලා තිබුණා සපත්තු නැතුව. ඉන්නවා මැරතන් දුන්න ක්‍රීඩා සූරයෙක් අවිස්සාවෙල්ල කැලුම් කියලා. අවිස්සාවෙල්ල කැලුම් මල්ලි මට කිව්වා සමන්තයි මේ මම ඔයාලට කොහොම හරි තපෞද්දයක් කරන් දෙනවා කියලා. පස්සේ මහා ගාමිණී මල් අපේ කවුද කැලුම් මල්ලි අඳුරන ගාමිණී කියලා ඉන්නවා සර් කෙනෙක් විදේශගත වෙලා ඉන්න. ඒ සර්ට කිව්වට පස්සේ ඒ සර් මට සපත්තු ජෝඩු 5ක් ගෙනත් දුන්නා. ඊට පස්සේ අපේ ක්‍රීඩා පුහුණුකරු එතකොට අපේ හිටියේ ඒජි ඔෆිස් එකේ අපේ එතුමා දන්නලා තිබුණා මේ අපේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කාමල් කුරුප්පු මහත්තයාට. එතුමා මට එන්න කියලා එතුමා රුපියල් 35ක සපත්තු ජෝඩුවක් කරන් දුන්නා. ඒ මගේ ජීවිතේ නොමකන සීවටන. ඒ කියන්නේ ඇත්තටම මං පාතාට වෙලා ඉන්නලා මම අතට මට ගොඩේ අත දුන්නු අය. ඒ අයටත් විශේෂයෙන් යමක් මතක් කරන්න ඕනේ. ඇත්තටම දැන් අපි ඩාන්සින් ස්ටාර් එක්ක සිංගින් ස්ටාර් තරඟයකට ගියට තරඟයක් අපි දැක්කොත් ඒකදී අර ඇවිල්ලා ඉන්නව නේද පවුලේ අය වෙනම පැත්තේ කැමරාවට අහු වෙන්න ඉන්නේ. ඒ වුණාට අපේ ගෙදර අපේ ගෙදර ටීවී එකේ මම දුවන මැරතන් එකක් මේ channel එකේ තියෙන කියලා පාන්දර මම channel එක අල්ලලා කියන්නේ මෙහෙමයි දැන් කොළඹ මැරතන් එකක් තියද්දි මම කරන්නේ මයි ක්‍රීඩිකාව අඳුරන විශාල ප්‍රමාණයක් කරගෙන අපේ ගෙදර. අරන් ඇවිල්ලා උදේ යනවා. මොකද පැය භාගයයි අපේ ගෙදරින් නම් කොළඹට යන්න තියෙන්නේ. පැය භාග කෙනෙක් නෑ විනාඩි 25කින් විතර ගියා කි පාන්දර 4ට විතර නැග්ගන. එහෙම තමයි අපේ ගෙදරින් යන්නේ ගොඩක් අය තරඟ වලට. ඉතින් ගෙදර channel එක අල්ලලා ගියත් අපේ ගෙදර අය බලන්නේ නැහැ. මං හිතන්නේ ඒක බුදුහාමුදුරන්ටත් තිබුණ ඒවා ගණන් ගන්න දේවල් නෙමෙයි. ඇත්තටම මට හැකියාවක් නැහැ. තරඟයකදී වතුර ටිකක් දෙන්න කෙනෙක් අරයි යන්න. හැබැයි මම ස්තුතිවන්ත වෙනවා. මම තරඟයකට සහභාගී වෙලා ඉන්නේ නැද්දි ඒ අයට මතක ඇති ඒ අය මට උදව් කළා. ගොඩක් වෙලාවට කිලෝමීටර් 5යි අනිවාර්යෙන් වතුර නැතු ක්‍රීඩකයෙකුට යන්න පුළුවන්. කිලෝමීටර් 5න් පහ වතුර දෙන්න ඕනේ. ගොඩක් තරඟවල කිලෝමීටර් 5න් වතුර නැහැ. ඊට පස්සේ සමහරුන්ට මම කතා කරලා කියනවා බයික් එක යන අයට ටීවී එක යන අයට අනේ මට වතුර ටිකක් දෙන්න කියලා. ඊට පස්සේ එයා වතුර ටිකක් දෙනවා. හරිද? මට ඔයාලගේ නම් මම දන්නේ නැහැ. ඔයාලට ස්තුතිවන්ත වෙන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. අනික මේ පුහුණුවීම් කරද්දී අනිවාර්යයෙන් 1 කිලෝමීටර් 5න් පාට වතුර බොන්න ඕනේ. නමුත් ඒ කියවත් මට කොතනකවත් තිබිලා නැහැ. අර අපි ඉන්න තැන ඉඳන් යන්න ඕනේ කියන අදහස යටතේ අනිවාර්යයෙන්ම කිලෝමීටර් 5න් පාට ඔය පාරේ තියෙන හෝටලෙට ගිහින් වතුර ටිකක් බීලා තමයි පුහුණු කිරීම කරන්නේ.
ඒක තමයි අද මේ සමාජයේ ඉතින් වෙන්නේ කොහොමත් එහෙමයි කියන්නේ සහායක් අවශ්‍ය තැනට සහාය ලැබෙන්නේ නැහැ. අනවශ්‍ය තැන් වලට තමයි දැන් අනුග්‍රහයක් උනත් වැදගත්කමක් නැති වැඩක් නැති තැන් වලට අනුග්‍රහය හම්බෙනවා. ඒ වැඩක් තියෙන සමාජයට වැඩක් තියෙන රටට ජාතියට වැඩක් තියෙන පුද්ගලයෙකුට වැඩක් කරන පුද්ගලයෙකුට ඉතින් ආයතනයකින් උනත් ඉතින් අනුග්‍රහයක් දක්වන්න ටිකක් අදිමදි කරනවා. ඉතින් ඒ වගේ පසුබිමක් තමයි තියෙන්නේ. ඉතින් ඒකනත් අපි වැඩි කතා නොකරමු නේ සමන්නේ. එතකොට මට තව දෙයක් දැනගන්න තියෙනවා මේ අයියේ දැන් ඔයා මමත් දැකලා දෙනවා දැන් ඔයා මේ පුහුණුවීම් කටයුතු වල දැන් ඔය නිරත වෙනකොට දැන් නුවර පාර ආශ්‍රිතව පුහුණුවීම් කටයුතු නිරත වෙනවානේ. සාමාන්‍යයෙන් අපි වම් පැත්තෙන් ගමන් කරන්නේ දකුණු පැත්තෙන් තමයි පුහුණුවීම් කටයුතු වල නිරත වෙන්නේ. එතකොට දැන් බලන් ඉන්න අයටත් යම් කිසි විදිහක මේක ප්‍රශ්නයක් කියේ දැන් මෙයා වාහන ප්‍රතිවිරුද්ධ එන පැත්තෙන් ඇයි මේ පුහුණුවීම් කටයුතු වල යන ට්‍රේනින් කරන්න කියලා. ඒ ඇයි එහෙම? ඔව් ඔක්කත් අංග සම්පූර්ණ කරනවා නම් ඇත්තටම අපිට තරංගයක් දුවද්දී තරංගයේ අනුග්‍රහකයන්ගේ පහසුව සඳහා ඒ අයගේ වාහන යන්නේ වම් පැත්තෙන් නිසා අපිට වම් පැත්තෙන් යන්න කියනවා. නමුත් මම පුහුණුවීම් කරද්දී මේ ඇත්තටම මගේ අරස්සාව මම සපය ගත යුතුයි. සියල්ලට ජීවිතේ අංක එක ජීවිතේ මේ මට ක්‍රීඩකෙක් හැටියට ජීවත් වෙන්න මම මගේ අතපය ටික හොඳට තියාගෙන ගෙදර එන්න ඕනේ. ඉතින් වාහනයක් එද්දී මම වම් පැත්තෙන් ගියොත් මගේ ජීවිතේ මම බාර දීලා තියෙන්නේ මට පිටිපස්සෙන් රියදුරාට. ඇත්තටම එයා වරදක් නොකරයි. එයාට මේ තියෙන යම්කිසි ගමන් විඩාව හෝ නිදිමත නිසා හෝ එයා මාව යට කරන්නේ නෙවෙයි. නමුත් ඒක නෙමෙයි වෙන්න නැත්තේ. මගේ ජීවිතේ මම අතර ගන්න ඕනේ හැම මොහොතකම. මම දකුණු පැත්තේ යද්දි මට තේරෙනවා ඇත්තටම මට මීටර් 15ක් ඉදිරියෙන් එන වාහනයක් යම් කිසි අරකින් මට හැරෙනවා නම් මම හොඳ අවදියෙන් ඉන්නවා නම් මට තේරෙනවා ඒක. ඒ නිසා මීටර 15කින් මෙහා වාහනයකට මට අනුතුරු කරන්න බෑ. මීටර 15ක් මෙහායින් හැරෙන වාහනයකින් මම කරෙන්න මම දන්නවා. ඒ කියන්නේ ඒ සඳහා අදාළ පුහුණුවම ලැබලා තියෙනවා. පෞද්ගලිකව ඒක නිසා තමයි මම දකුණු පැත්තේ යන්නේ. තවත් ඒ වගේ දැකපු දෙයක්. උදේ ට්‍රේනින් කරනවා. හිමිදිරි පාන්දර ට්‍රේනින් කරනවා. ඒ වගේම හවස ට්‍රේනින් කරනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ක්‍රීඩා ඉසව්වක් පුහුණුවීම් වල නිරත වෙන්නේ සාමාන්‍යයෙන් ඔය වගේ අවුරුස්මේ ටිකක් අඩු වෙලාවන් වලනේ. ඒ වගේම තමයි මෙතන තියෙන විශේෂත්වය තමයි දැන් සමන්තයි ඔයා මේ ගිනි මද්දානේ මහා දවලුත් ඔයා ට්‍රේනින් කරනවා. අපි දකිනවා මහා දවලුත් ඔයා පාරේ දුවනවා. එතකොට මේක දිහා බලන් ඉන්න පුද්ගලෙක් හිතන්න පුළුවන් මෙයාට යම්කිසි දෙයක මේ අපි ඔළුවේ අප්සෙට් එකක්වත් තියෙනවද කියලා. ඉතින් ඇයි එහෙම මොකක් හරි ඒකට හේතුවක් තියෙනවද නැත්නම් සාමාන්‍යයෙන් මෙහෙමයි. සාමාන්‍යයෙන් හැම කෙනාම ඉන්නේ රැල්ලට අනුගත වෙලා. රැල්ලට අහුවිච්චි පොල්ගෙඩියක් කිම් පොල්ගෙඩියක් මුහුදට වැටෙනවා. රැල්ලට අහුණාට පස්සේ ඒ රැල්ලෙන් ආසරයක් වෙලට ගෙනවා ආසරයක් ඒ රැල්ලෙන්ම අය අරන් යනවා මුහුදට. ඕක තමයි සිද්ධිය. ඔය රැල්ලට අහුවිච්ච අය. ඒ වුණාට අපි රැල්ලක් නෙමෙයි වෙන්න ඕනේ. අපිට පොල්ගෙඩියක් හැටියට මුහුදෙන් උඩට ගිහින් පැලෙලා ඒකෙන් අදාළ ගහක් හදන්න අවශ්‍ය නම් අපි අහුවෙන්න රැල්ලකට නෙමෙයි ටෝනඩෝයකට. ටෝනඩෝයකට පුළුවන් කරකෝල අරන් මුහුදේ ඉන්න මාළුත් එක්ක අරන් ගිහින් කිලෝමීටර් ගාණක් ඇදලා දාන්න. ඊට පස්සේ පොල්ගෙඩියට පුළුවන් පැලෙන්න. ඒ කියන්නේ එහෙම හිතන්නේ නැති සමාජයේ ඇත්තටම ඇහෙනවා. ඇත්තටම සමහර අයට පොඩ්ඩක් හිතන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඒ අයට පහු වෙනකන් ඉන්නේ වැඩක් නැහැ පිස්සෙක් කියන කතන්දරය ඇහෙනවා එහෙම කියනවා. එතකොට උතන තියෙන මෙහෙමයි. ඉතින් අර ඉඩි තියෙන ගහට ගල් ගහන්නේ. දැන් උදේ ඇත්තටම දැන් සාමාන්‍ය ඉසව්වක නම් උදේ පුහුණුවීම් කරනවා, හවසත් පුහුණුවීම් කරනවා. ඇත්ත. ඒ වුණාට මැරතන් කියන ක්‍රීඩාව විශේෂ ක්‍රීඩාවක්. මොකද තරඟ අපි ඔය සියල්ල කරන්නේ තරඟයකට මුහුණ දෙන්න. තරඟයකට මුහුණ දෙන්න යද්දී අපි හිතමු යම් කිසි වෙලාවක තරඟයක් තිබ්බ කියලා 2002 මට මතක හැටියට 2001 තිබුණේ ජාතික මැරතන් එක අනුරාධපුරයේ තිබුණා. ජාතික මැරතන් එක අනුරාධපුරයේ තිබුණා. ඊට පස්සේ ඒක පටන් ගත්තේ උදේ 8:00ට පහුවෙලා. අපේ ඒකේ දෙවෙනි යවුනේ අජිත් බණ්ඩාර, පළවෙනි යවුනේ අනුරාධ ඉන්ද්‍රිච්චුරේ. දැන් එතුමා පුහුණුවීම් කරන්නේ මේ එංගලන්තේ මේ ආතනයක සේව කරන ගමන් එතුමා කෙන්යා ට්‍රේනින් කරලා තමයි දුවන්නේ. උදේකෙන් ප්‍රශ්නයක් ඇහුවා මාධ්‍යවේදියෙක්. ඇයි
ඔබ මෙච්චර පරක්කුනේ කියලා. ඊට පස්සේ කිව්වා ඔයිට වඩා ස්පීඩ් කළා නම් මේ මට මොනවා වෙයිද කියලා මගේ හાર્ට් එක හිර වෙන්න තිබුණා කියලා කිව්වා. මොකද ඇත්තටම අවුවේ පුහුණුවීම් කරද්දි අවුවේ තරගයකට මුහුණ දෙද්දි එක පැත්තකින් ක්‍රීඩකයාගේ ඇඟට රස්ය වදිනවා. අනිත් පැත්තෙන් ඇඟ රත් වෙනවා ක්‍රීඩාව නිසා. එතකොට ඇති වෙනවා තාප කම්පන. ওই තාප කම්පන යටතේ ඇත්තටම දැන් උණ හැදිලා ක්‍රීඩකෙක් ක්‍රීඩා කළොත් එහෙම තාප කම්පන යටතේ ක්‍රීඩෙක් මිය යන්න පුළුවන්. එතකොට දැන් අපි උදේ පාන්දර පුහුණුවීම් කරලා එක්ක හවස පුහුණුවීම් කරලා අපි ඉර දකින්න නැතුව පුහුණුවීම් කරලා මැරතන් ක්‍රීඩාව සඳහා යමු වෙන්න බෑ. මොකද අවුවේ දුවන්න වෙනවා. තදවුවේ දුවන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා පුහුණුවීම් අතරතුරේ අපේ මොළය හා අනිත් අවයව ටික පුහුණු කරලා තිබ්බේ නැත්නම් අපි තරඟෙකින් මිය යන්න අවස්ථාවකුත් උදා වෙයි. වගේ අවාසනාවන්ත දෙයක් සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා. ඔව්. ඉතින් සමහර ඒක තමයි ඇත්ත ඇති සැටියෙන් නොදැන මතු පිටින් බලලා නොඑක් තීරණ ගන්නවා. ඉතින් ඒවා අදාළ වෙන්නේ නැහැ කියන එක තමයි අන්තිමට අපිට කියන්න තියෙන්නේ නේද? ඔව්. කරන හැම දෙයකම යම් කිසි දෙයක් අන්තර්ගතයක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ දැන් අර හරියට අපි උසස් පෙළ යම් කිසි විෂයකට හෝ සාමාන්‍ය පෙළ යම් කිසි විෂයකට පෙනී හිටිනවනම් ඒ විෂය සඳහා වන විෂය නිර්දේශය ආවරණය කරලා තියෙන්න eBay. ඒ වගේ තමයි මැරතන් ක්‍රීඩකයෙක් අදාළ අවුවෙන් හම්බෙන්න පුළුවන් රස්නය, එතකොට සීතල, දැන් විදේශ රටවල සාමාන්‍ය නම් මැරතන් කතිය සීතල ක්‍රීඩන 15 යටදී. ඇත්තටම අපිට ඒ අවස්ථාව ගන්න නැහැ. නමුත් මේ හැම දෙයක්ම යටතේ ක්‍රීඩකයෙක් පුහුණුවීම් කළ යුතුයි. එහෙම නැත්නම් හරියට අර ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න බැරුව වෙනවා වගේ තමයි එතනදී. මොකද උතන අනිත් ක්‍රීඩකයොත් එක්ක විදේශගත ක්‍රීඩකයොත් එක්ක පුහුණුවීම් කරද්දී අපහසුතාවයටපත් වෙනවා. මේ තරඟයට මුහුණ දෙද්දී. එතකොට දැන් එදා මෙදා තුර දැන් ඔය ක්‍රීඩාවේ නියැලීම දැන් ක්‍රීඩාවේ නියැලෙන අතරතුර මම ඉසව්වේ නියැලෙන අතරතුර මුහුණ දීපු විශේෂිත සිදුවීම්, ඒ කියන්නේ අමතක නොවන සිදුවීම් නැද්ද? ඒ කියන්නේ සමහර ලාවට මගතොටේ සිද්ධ වෙච්ච කරදර හරි මොන හරි අමතක නොවන සිදුවීමක් එහෙම ඒක දහස් තිබුණා. අපි පියගම මැරතන් එකක් තිබ්බා. ඒ මැරතන් එකේ ඒ දවස්වල ආරක්ෂක ලේකම්වරයාගේ උත්සවය මැරතන් උත්සවය කියන අවුරුදු උත්සවයේ මැරතන් එක අපි දුවද්දී කලර් ලයිට් එකක් කරා දුවන ගම සංවේදී සිදුවීමක් වුණා. අපි ඉදිරියෙන් දුවපු ක්‍රීඩකයෝ සියලු දෙනාම නතර වුණා. නතර වෙලා එතන පොලිසියෙන් එනකන් අපිට ඇත්තටම අපිට චරා ගන්න විදියක් නැතුව ගියා. මොකද්ද කියලා අදාහ ගන්න බැරුව ගියා. ඒකට ඇත්තටම අපිට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ අපි ඉස්සරහම ඒක සිද්ධ වුණේ. ඒ කියන්නේ අපි මැරතන් එක දුවගෙන එනවා. මැරතන් දුවන ගමන් කලර් ලයිට් එකේ එක පැත්තක නවත්තලා තියෙන කන්ටේනරයක් හරවලා ගනිද්දි අනිත් පැත්තේ ඉස්සරහින්ම හිටියේ පොඩි දරුවෙක් හිටියා. බයික් එකේ හිටියා තාත්තා, අම්මා පිටිපස්සේ හිටියා. අම්මා බබෙක් හම්බෙන්න. ඉස්සරහා දෙන්නගම කන්ටේනර් එක හැදිලා දෙන්න එතනම මැරිලා තිබුණා. අම්මගේ හැප්පිලා තිබුණේ කන්ටේනර් එකේ ධාරේ බඩේ. පස්සේ කට්ටිය ඇදුණා. අපි ඉන්න තැනම සිද්ධ වුණේ. ඊට පස්සේ කට්ටිය කෑ ගහලා නතර කරාගත්තා. ඊට පස්සේ එතනින් එහාට දුවන්න බෑ ඒක සිද්ධිය දාලා. ඒ ජීවිත ගාන. ඊට පස්සේ අපි එතෙන්ට ගිහිල්ලා එයාව නැගිට්ටුවා. අපිට ඉදිරියෙන් හිටපු ක්‍රීඩකයෝ ටිකම එද්ද ඒකලේ. ඒ වුණත් පොලිසියෙන් අවටක් ගාලා පොලිසියෙන් සියල්ල බාරගත්තට පස්සේ අපි එතනින් ගියා. ඉතින් එවැනි අවස්ථාවක ඇත්තටම ක්‍රීඩාවේ යෙදෙන්න බෑ. ඒ වෙලාවේ සිත් සතන් කම්පණය වෙන සිදුවීමක් ඒ මොහොතේ. ඒතොරයි දැන් මැරතන් ක්‍රීඩාව සඳහා යොමු වෙන්නේ යම්කිසි නවකයෙක් බලාපොරොත්තු වෙලා ඉන්නවනම් විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය ලබන දරුවෙක් වෙන්න පුළුවන්. මේ ඉසව් සඳහා යොමු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්, ඒ කියන්නේ ආශාවක් තියෙනවා නම් එවැනි කෙනෙකුට කොහොමද මේ ක්ෂේත්‍රයට මේ ඉසව් තුළට එන්න තියෙන ඉඩ? සාමාන්‍ය මෙහෙමයි අවුරුදු 18ක් වෙන්න ඕනේ මැරතන් ක්‍රීඩකයෙක් වෙන්න. ඒක සාමාන්‍යයෙන් අවතර නීතිමය තත්ත්වයක්. අවුරුදු 18 හෝ එතනින් ඉහළ. එතකොට සාමාන්‍යයෙන් ඕනෑම ක්‍රීඩකයෙක් අපි හිතමු ජීවිතේම ක්‍රීඩාවක් නොකළා කියලා. ඒ ක්‍රීඩකයෙක් ක්‍රීඩාවට යම්කිසි ක්‍රීඩාවක් තෝරාගෙන හැබැයි හොඳ පුහුණු කරු ඉතුරු ගන්න ඕනේ. හොඳ පුහුණු විෂය ධාරාවක් හම්බෙන්න ඕනේ. ඒ අතරතුරේ එයාට පුළුවන් මාස 8යි අවුරුදු 1කමාර ඇතේ ජාතික මට්ටමට යන්න. හැබැයි එයා ඒ අදාළ පුහුණුව නිසාකරව කරන්න ඕනේ. ඒ යම්කිසි කෙනෙකුට දැන් මේ වීඩියෝ එක බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් මටත් දැන් සමන්ත අයියව කන්ටැක්ට් කරලා කොහොමද යම්කිසි විදියකින් ට්‍රේනින් එකක් ගන්න පුළුවන්ද? මූලික අඩිතාලමක් මේකට දාගන්න පුළුවන්ද? දැන් එහෙම කෙනෙක් ඉන්නවනේ, එහෙම කෙනෙක් කතා කරොත් එහෙම පුළුවන්කමක් තියනවද?
ඔයාට දැන් මේ අවශ්‍යතාවයේ තියෙන පුද්ගලයා වෙනුවෙන් ක්‍රීඩාව සඳහා යොමු කරන්න. ඔව්. ඉස්සෙල්ලාම යාව යම්කිසි මට්ටමකට ගන්න ඕනේ. මට්ටමකට ගන්න ඕනේ කියන්නේ දැන් ඇත්තට අපි දැන් කුඩා දරුවෙක් ගන්නව නම් අපි ඒ අයට බෝල සෙල්ලම් කරන්න දෙන දේවල් එහාට මෙහාට පොඩ්ඩක් දුවන දේවල් ඒ වගේ දීලා එයාගේ ෆිසිකල් පැත්ත හදලා තමයි ගන්නෙ. ඒ වගේ එන පුජ්‍යලයා ඉස්සෙල්ලාම හඳුර ගන්න ඕනේ මම මේ පුජ්‍යලයාගේ මාංශපේශි වල තත්ත්වය කොහොමද මෙයාගේ හදලා ගන්න ඕනේ මොන තත්ත්වද කියලා එයාට මූලික පුහුණුව දෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ එයාට අවශ්‍ය නම් වෘත්තිම ක්‍රීඩකයෙක් වෙන්න හමුදාවේ ක්‍රීඩාංශ වෙත යොමු කරන්න පුළුවන්. එහෙම යොමු කරපු ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. ක්‍රීඩකවොත් ඉන්නවා ගොඩක් ඉන්නවානේ. එතකොට අය දැන් ඔයා ක්‍රීඩා ක්ෂේත්‍රයට මැරතන් ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් වසර කීයක්ද දැන් මේ වෙනකොට? අවුරුදු 22ක්. අවුරුදු 22ක්. ඔව්. දැන් අපි මෙහෙම හිතුවොත් දැන් අවුරුදු 22ක් තිස්සේ එක දිගට දැන් මේ ක්‍රීඩාවේ නියැලෙනවනේ. දැන් ඉදිරියේදී මේ ක්‍රීඩාව තුළම ඉදිරියටත් නියැලෙනවනේ. ඔව්. හරි. යම්කිසි විදියකින් දැන් නුදුරු අනාගතයේදී දැන් මේ ඊටමත් මෑත අනාගතය තුළ ඊටම කෙටි කාලයක් තුළ යම්කිසි පුද්ගලයෙක් ඇවිල්ලා ඒ කියන්නේ දක්ෂතාවය තියෙන පුද්ගලයෙක් ඇවිල්ලා දැන් ඔයාව අභිබවා යනවා. ඔයාගේ තියෙන රෑන්ක් එකට එහා පැත්තට යනවා යම්කිසි පුද්ගලයෙක්. එතකොට අර උසේන් බෝල්ට් මම හිතන්නේ එහෙම ප්‍රකාශයක් කළා. ඔහු ක්‍රීඩාවට සමුදුන්නානේ. ඔව්. ඔහු සමුදෙන්න ඉස්සෙල්ලා කිව්වා යම්කිසි අර බටු ඇටයක් ඇවිල්ලා මාව අභිබවා යන්න ඉස්සෙල්ලා මං ක්‍රීඩාවෙන් ඉවත් වෙනවා කියලා. ඔව්. ඉතින් දැන් මේ වගේ අවස්ථාවකට මුණ දෙන්න සිද්ධ වෙනකන් ඉන්නවද? එහෙම නැත්නම් ඒ වගේ අවස්ථාවක් ආවට කමක් නැහැ. මම මගේ ක්‍රීඩාවේ තුල මට පුළුවන් තාක්කල් දිගටම නියැලෙනවා කියන චේතනාවෙන් ඉදිරියට කරගෙන යනවද? මෙහෙම. ඒකට සරලව කියනවා නම් දැන් අතරම හුසෙන් බෝල්ට් සමුගත්තා. ඊළඟට එයා පැහැදිලිව කිව්වා නව ක්‍රීඩකයෙක් කියලා මාව පසු කරන් ඉස්සෙල්ලා මම ගෞරවයෙන් සමුගත යුතුයි කියලා. ඒ වුණාට මම දන්න හැටියට නම් හුසෙන් බෝල්ට් හිටියනම් තව ඔලිම්පික් 4ක් දිව්වත් එයාට පුළුවන් එයාගේ පළවෙනි ස්ථාන තුන අතර රැඳෙන්න. යම් කිසි අවස්ථාවක දැන් අපි හිතමුකෝ දැන් ඇමරිකාවේ ගැට්ලින් කියලා එයා අර හුසෙන් බෝල්ට්ගේ අර අවසාන ක්‍රීඩාවුල්ලේදී හුසෙන් බෝල්ට් ඉක්මුවානේ. ඒ වුණාට හුසෙන් බෝල්ට්ගේ දක්ෂතාවය අභිභවා ගියේ නෑ. එයාට හුසෙන් බෝල්ට් ඕනෙලා කීයගේ මගේ දක්ෂතාවය අභිභවා යන්න. මම එදාට පිළිගන්නවා මට දස්සයි කියලා. හැබැයි මේ ඉන්න අවස්ථාව යම් කිසි අවස්ථාවක කාට හරි දෙවෙනි වුණොත් මේ ඉන්න අවස්ථාවේ කියන්නේ දවසේ දිවීම දවසේ තරංගයේ දක්ෂතාවය කියන එකත් ඔය හැම අතරකදීම බලපානවා. එතකොට ඒ අතරතුරේ යාට පුළුවන්කම තිබුණා අපි හුසෙන් බෝල්ට් ඇතරම කරු කරනවා කොතනකවත් අහන උත්තේජක වලට හසු නොවිච්ච අංක 1 ක්‍රීඩකයෙක්. අපි සුසන්තිකක් අත්තේ කියලා දෙනවා. එතකොට මේ යම් කිසි කෙනෙක් ඒ අදහසින් ක්‍රීඩාවෙන් සමුගන්න හොඳ නැහැ. ඊට පස්සේ ඒක තමුන්ගේ අනිත් પરම්පරාවටත් අවස්ථාවක සිදුවිල්ලක් වෙනවා. මොකද දැන් අපි උදාහරණයක් හැටියට ගමුකෝ දැන් මේ සැරේ ඔලිම්පික් වලනේ කළු ජාතිකයෝ ඉන්නවද? දක්ෂතාවතරේ. පළවෙනි පදක් නම් තුන අතරේ කළු ජාතිකයෝ හීනයක් වෙලා. ඔය හුසෙන් බෝල්ට්ගේ සමු ගැනීම ඒකට හේතුවක් වෙන්න ඇති. ජමේකාවට ආපු පදක්කම් ගන්න ගොඩක් අඩු වුණා. එතකොට අනික දැන් එයා හුසෙන් බෝල්ට් බය වුණේ ඔතන අපි හිතමුකෝ ගැට්ටින්ට බය වුණා කියලා. බය වුණාට දැන් මේ සැරේ ඔලිම්පික් ක්‍රීඩාවලදී පළවෙනි තෝරා ගැනීමේ තරඟයකදීම ගැට්ලින් ඉවත් වෙනවා. දෙවෙනි තුන්වෙනි අවස්ථාවලට එන්නේ නැහැ. හැබැයි හුසෙන් බෝල්ට් හිටියනම් ගැට්ලින් අහලකවත් නැහැ. යට අවසර තරකට යට යන්න තිබුණා. හරිද? එතකොට මෙහෙම එකක් තියෙනවා. යම් කිසි අවස්ථාවක යම් කිසි කෙනෙක් හිතනවා නම් මම දැන් මේ උච්චතම අවස්ථාවේ ඉන්නේ මම සමුගත යුතුයි කියලා. මම නම් හිතන්නේ ඒක එහෙමයි කියලා. මොකද ඒක ඒ අදහසට මම කැමති නැහැ. මොකද දැන් අපි හිතමු කෙන්යාවේ ක්‍රීඩකයෝ ඔය අවුරුදු 27 30 කියලා මැරතන් ක්‍රීඩකයෝ දාලා තිබුණාට ඒ හැම කෙනාම අවුරුදු 45න් එහා. ඒක අපේ අනුරාධින් ජෙච්චුරේ අපේ සහෝදරයත් එක්ක මතක් කරලා දෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ මැරතන් ක්‍රීඩාව තුළ මේ පරිණත වෙනවා කියන්නේ එයාගේ 185ක් විතර ඇඟේ තියෙනවා. දැන් මම අවුරුද්දක් දුවන්නේ නැතුව ඉඳන් ආසාව ක්‍රීඩා කළාත් මගේ ස්ටෙප් ඒ ක්‍රමයට තියෙනවා. ඊට පස්සේ මට තව පොලිස් කරා ගන්න තියෙන්නේ මගේ 115ක් විතර පොඩි ප්‍රමාණයක්. එතකොට මට පුළුවන් දසතාවතරට යන්න අඩු කාලයකදී. එතකොට යම් කිසි කෙනෙක් සමාජයට මෙහෙම වෙන්න පුළුවන්. සමහර අය සමාජ දුර්වලතා හෝ තමුන්ගේ ආර්ථික අපහසුතාව හෝ යම් අපහසුතාව හින්දා මේ අපි යම් කිසි මට්ටමක පසුබැසීමක් වෙන්න පුළුවන්. එක්කෝ දැන් අර හුසෙන් බෝල්ට් වගේ මේ මානසික පසුබැසෙන්න පුළුවන් අලුත් කෙනෙක් කියලා මාව ඉස්සර කරයි කියලා.
ඒ වුණාට ඉතින් අපි තව අපිට අතපය හයියයි කියන්නේ තරුණකම කියන එක තියෙන දැන් සමහර ඔය අවුරුදු 58ක් ගිහිල්ලා ඔලිම්පික් රම්පදක්කම ගත්ත අය හිටියා ලෝකෙ. ඔය අපි දැක්කා දැන් දකිනවා LSR ජාත්‍යන්තර තරඟේ වුණත් වයස්ගත ක්‍රීඩකයෝ පවා ඉන්නවනේ. ඔව්. එතකොට අර අවුරුදු 60 70 60 අවුරුදු 100 ගානක ආච්චි කෙනෙක් සුදු ජාතික කාන්තාවක් ක්‍රීඩිකාවක් එයා මැරතන් එක දුවලා ඉවර කරනවා පැය 3කට අඩුවෙන්. පැය 3කට අඩුවෙන් කියන්නේ මේ මැරතන් එක අපේ ලංකාවේ ජාතික ක්‍රීඩිකාවත් අපේ හමුදාවේ කරන ජාතික ක්‍රීඩිකාවත් ඊට ආසන්නව තමයි ඉවර කළේ. එතකොට ඒ කියන්නේ වයස කියන එක නෙමෙයි උතන ප්‍රශ්නයක් වෙන්නේ. අදාළ පුහුණුකරු හා පුහුණු වීම ක්‍රීඩකෙක් කොයිතරම් දුරට ඒකේ නියල්ලා ඉන්නවද ඒක තමුන් ගන්නවද කියන එක. අනික දැන් මම හිතමු මම දැන් ක්‍රීඩාවෙන් සමු ගන්නවා. මම පුහුණු කිරීම විතරක් දරුවන්ට පුහුණු කිරීම විතරක් කරනවා කියලා. මම ගෝලෙක් හදනවා කියලා. මම හිතන්නේ ඔක මෙහෙමයි. මම අනිවාර්යයෙන් මම ඒක කරන්න ඕනේ. ක්‍රීඩාවේ පැවැත්ම වෙනුවෙන්. ඒක එහෙම නැත්තම් මම මේ ආත්මාර්ථකාමියෙක් වෙනවා මේ ක්‍රීඩාවේ ඉදිරි ලෝකේ කවුරු හරි දරුවෙක් කියයි එයා කලාගත රැන්න අපිට කරපු දෙයක් නැහැ කියලා. ඒ වුණාට මම ස්විච්චය මම ටික කරනවා මම ඉදිරියටත් කරනවා. හැබැයි මම මෙහෙම එකක් දන්නවා. මම හිතමු මම ඔලිම්පික් ක්‍රීඩකයෙක් කියලා. මම ඔලිම්පික් ක්‍රීඩකයෙක් කියලා මම රම්පතක්කමක් ගත්තට කවුද දන්නේ මගේ ගෝලයා කොයි තාලෙට ඒක වැළඳ ගනිද කියලා ක්‍රීඩාව. ලෝකයේ අංක 1ට හදන්න පුළුවන් ක්‍රීඩකයා තමයි තමුන් තුල ඉන්නේ. මොකද මාව තුල ඉන්න ක්‍රීඩකයා මට පොලිස් කරලා ගන්න පුළුවන් ඕනේ තරට. එයා මං කියන දේ අහනවා. හැබැයි අනිත් කෙනෙක් මං කියන දේ අහගන්න මට එයා තුලට ගිහිල්ලා මට එයා වෙන්න ඉඩ දෙන්නේ. ඇත්තටම එයා කියන්නේ අපේ ජෝතිපාල මහත්තයා ජෝතිපාල වුණා. මේ එතකොට කවුද විජේකුමාරතුංග මහත්තයා ගියේ වෙනම ගමන. තමුන් තුල තමයි එයාට රැඳෙන්න වෙන්නේ. ඒ වගේ මම හදන්න යන දරුවෝ තුල එයා වෙන්න උත්සාහ කරපුවම එයා කවුරු වේද මම දන්නේ නැහැ. ඒ වුණාට මට පුළුවන් මම අහනවා මම කියන දේ. මට පුළුවන් මගේ උපරිමත් එක්කනේ මට මහන්සි වෙන්න. හොඳයි එහෙනම් අද දවසේ අපි මේ පිළිසඳර මෙතනින් අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් සමන්තයි අද අපි කැඳවගත්තේ පුහුණුවීම් කරන අතරතුර තමයි හදිස්සියේ කැඳවගත්තේ මේ වීඩියෝ එක සඳහා. ඉතින් ඔහුට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මේ අවස්ථාවක් කරගන්නවා ඔහුගේ ඉදිරි ක්‍රීඩා ජීවිතය තව තවත් ඉදිරියට වර්ණවත් වෙන්න කියලා ඒ අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඉතින් දැනට මම මුලින් කිව්වා වගේ මීරිගම කොට්ටාසේ සිටින එකම මැරතන් ධාවකයා. ඒ වගේම නිට්ටඹ බෞද්ධ මහාවිද්‍යාලයේ සහාය මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරන සමන්ත උදයකුමාර අපේ සොහොයුරාට මම මේ අවස්ථාවේදී සමු දෙනවා. ඉතින් හොඳයි එහෙනම් නැවත දවසක මෙවැනි වූ සුවිශේෂී චරිතයක් සොයාගෙන ගිහිල්ලා කතා බහ කරන්න පිළිසඳරගේ දෙන බලාපොරොත්තු ඇතුව ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.